කලින් වීඩියෝ එකේ බැලුවේ න්‍යාස ඓක්‍ය හා න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. අපි 1 2 යටදී බලමු න්‍යාස ගුණිතය. ඒතර මේකේ මේ න්‍යාස ගුණිතය කියන එක නිකන් අර්ථ දක්වන්නේ නැතුව මේක ඇත්තටම ආවේ කොහොමද කියලා බලමු. න්‍යාස කියන එක ඇත්තටම මුලින්ම හඳුන්වා ගන්න හේතු වුණේ සමගාමී සමීකරණ විසඳීමේ මෙවලමක් හැටියට. මොකද සමගාමී සමීකරණ කියන එක උගුල දකින්නේ සමහරට සමගාමී සමීකරණ දෙකක්, උපරිම වශයෙන් තුනක්, ඒ වගේ ගැටලු. නමුත් ප්‍රායෝගික සමහර ගැටලු වලදී සමගාමී සමීකරණ 100ක් වගේ එනවා. සමහර විට ඊටත් වඩා එනවා. අන්න ඒ අවස්ථාවවලදී සාමාන්‍ය නිකන් හිතෙන් අපිට හිතලා කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒක ගොඩක් අමාරුයි. කම්පියුටර් එකකට වුණත්, ඒ කියන්නේ පරිගණකකින් වුණත් මේ ඒ වගේ ගැටලුවක් විසඳන්න අමාරුයි හරි ක්‍රමයක් නැත්තම්. ඒක සාමාන්‍ය සම්මත ක්‍රම පාවිච්චි කරා වුණත් පරිගණකයට ගොඩක් වෙලා යනවා. මොකද දැන් තියෙන කම්පියුටර්ස් වල තියෙන ක්ලොක් ස්පීඩ් එක ගොඩක් වැඩි. ගීගාහර්ට්ස් ලෙවල් වගේ තියෙන්නේ. නමුත් ඉස්සර තිබුණේ මෙගාහර්ට්ස් ලෙවල්. ගොඩක් පල්ලෙහා. ඒතකොට මේ වෙලාවේදී මේ ඒ ගැටලුව හදන ක්‍රමය හරි වැදගත්. ඒ නිසා මේ න්‍යාස පදනම් වෙච්ච සමගාමී සමීකරණ විසඳන ක්‍රම ගොඩක් තියෙනවා. ඒවා පස්සේ හොයාගන්න පුළුවන් වුණ හින්දා ලොකු ගැටලු, ඒ කියන්නේ සමගාමී සමීකරණ 100ක් 200ක් කියන ගැටලු විසඳ ගන්න පුළුවන් වුණා මේ ගණිත ක්‍රම භාවිතයෙන්. ඒ ගණිත ක්‍රම පදනම් වුණේ න්‍යාස මත. ඒතර න්‍යාස කියන එක බලමු මේ කොහොමද සමගාමී සමීකරණ වලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතනදී තමයි මේ න්‍යාස ගුණිතය කියන එකත් හඳුන්වලා දෙන්න වෙන්නේ. හරි. ඒතර දැන් අපි බලමු මේක. මෙන්න මේ සමගාමී සමීකරණ යුගලයේ සලකමු. මේක අපිට ලියන්න පුළුවන් න්‍යාස සමීකරණයක් විදිහට. ඒ කියන්නේ කොහොමද? මේ පැත්ත ලියනවා න්‍යාසයක් විදිහට, මේ පැත්තත් ලියනවා න්‍යාසයක් විදිහට. මෙතන සමගාමී සමීකරණ දෙක තනි සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. මේ වමේ තියෙන්නේ පේලි දෙකක් හා තීරු එකක් සහිත න්‍යාසයක්. මෙතනත් තියෙන්නේ පේලි දෙකයි තීරු එකේ න්‍යාසයක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා න්‍යාස දෙක සමානතාවය. අනුරූප අවයව සමාන වෙන්න ඕන. එතන මේවා සමාන කිරීම භාවිතයෙන් ඔයගලන්ට පළවෙනි සමීකරණය ගන්න පුළුවන්. මෙතන අනුරූප අවයව සමාන කිරීම භාවිතයෙන් මේක ගන්න පුළුවන්. එතකොට මේ දෙකම සමානයි. මේ සමීකරණ යුගලයයි මේකයි සමානයි. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ දකුණු පැත්තේ තියෙන 8 හා 9. මෙන්න මේක අපි ලියා ගන්නවා ගුණිතයක් විදිහට. කොහොමද ලියන්නේ? පළවෙනි එක අපි ලියා ගන්නවා මෙන්න මේ සංගුණක ටික විතරක්. 2 3 1 4 එක න්‍යාසයක් විදිහට, විචල්්‍ය වෙන න්‍යාසයක් විදිහට. එහෙම තමයි අපි ලියන්නේ. එහෙම ලියුවම මේ විචල්්‍ය දෙක ඇත්තටම පේලියක් විදිහට ලියන්නත් පුළුවන්කම තිබුණා. නමුත් පස්සේ කාලෙක ඒ ෆන්ක්ෂනල් ඇනලිසිස් කියලා ඒ විෂයක් තියෙනවා. එතන හම්බුන ගැටලුවක් නිසා මේක තීරුවක් විදිහට තමයි ලියන්න අවසානයේදී ගණිතඥයෝ සියලු දෙනාම එකඟ වුණේ. මේ දෙවෙනි එක තීරුවක් විදිහට. එතකොට දැන් මේකේ පේලි දැන් බලන්න කොහොමද කරන්නේ? දැන් මේ දෙක සමාන වෙන්න ඕනනේ. මෙතන ගුණිතයක් තියෙන්නේ. ඒත් මේ දෙක සමාන වෙන්න ගුණිතය කොහොමද තියෙන්න ඕන? කියන විදිහට තමයි මේගොල්ලෝ මේක හැදුවේ. මේ දෙක සමාන වෙන්න ගුණිතය කොහොමද තියෙන්න ඕන කියන විදිහට තමයි මේක සැලකුවේ. ඒතර මේක අපි කරන්නේ දැන් බලන්න 2x ධන 3y කියන එක අපිට අවශ්‍ය වෙනවා. 2x ධන 3y අවශ්‍ය වෙනවා. මෙතන x ධන 4y අවශ්‍ය වෙනවා. ඒක මෙතනින් අපි දැන් හදා ගන්න ඕන. ඒතර මෙතන බලන්න මෙන්න මේ පේලිය. මෙන්න මේ තීරුවෙන් වැඩි කරොත්. වැඩි කරන විදිහ බලන්න පොඩ්ඩක්. මේ දෙකත් එක්ක x වැඩි වෙනවා. මේකේ පළවෙනි එකයි මේකයි එකට වැඩි වෙනවා. මේ දෙක වෙනම වැඩි වෙනවා. එතන මෙතන න 2x ධන 3y. මේ දෙක අනුරූප අවයව වැඩි කරන ගමන් එකතු කරන්නත් ඕන. නැත්තම් මේක හැදින්නේ නැහැ. මේ බලන්න 2x ධන 3y. මෙන්න. ඊගව එක බලමු. ආයෙත් මේ පේලිය වැඩි කරන්නේ මේ තීරුවත් එක්ක. දැන් මේක අර න්‍යාස එකතු කිරීම වගේ සරල නැහැ. ඒ සරල නොවෙන්න හේතුව තමයි න්‍යාස අපි මේ ගුණිතේ එන්නේ මේ සමගාමී සමීකරණ වලින්. ඒකයි ඒ වෙනස වෙන්නේ. ඒතර මේකට සමාන වෙන විදිහට තමයි අපි ගුණිතය කියන එක හදාගත්තේ. ඒතර ඊට පස්සේ හැම න්‍යාස දෙකම ගුණ කරන්නේත් ඒ විදිහටම තමයි. ඒතර මෙතන ආයෙ මම බලන්නම්. දැන් මේකේ පේලියයි මේකේ තීරුවයි ගුණ කරන්නේ. බලන්න මෙතන මොකද වෙන්නේ කියලා. x වැඩි කිරීම 1 ධන 4 වැඩි කිරීම y. කියන්නේ x ධන 4y. මේ හරියට වෙනවා. තව එකක් තියෙනවා. තව පුංචි දෙයක්. මේකේ පළවෙනි පේලියයි පළවෙනි තීරුවයි වැඩි කරද්දී 1 1. ඒ උත්තරේ මෙතන එන්නේ
පළවෙනි පේලියටයි පළවෙනි තීරුවටයි. කියන්නේ 2x ධන 3y කියන එක එන්නේ පළවෙනි පේලියටයි පළවෙනි තීරුවටයි. මේ දෙක වැඩි කරද්දී දෙවෙනි පේලියයි පළවෙනි තීරුවයි මේක එක තීරුවනේ තියෙන්නේ. වැඩි කරද්දී දෙවෙනි පේලියයි පළවෙනි තීරුවයි වැඩි කරද්දී උත්තරේ ලියන්නේ දෙවෙනි පේලිය හා පළවෙනි තීරුව කියන ස්ථානයේ. මේ දෙවෙනි පේලිය පළවෙනි තීරුව. තව එකක් තියෙනවා. දැන් මේකේ බලමු ඝණය මොකක්ද කියලා. මේකේ ප්‍රමාණය. දෙකේ න්‍යාසයක් තමයි මේක. මේකේ පේලි 2යි තීරු 1යි. ඒතර පේලි ගානේ මුලින් ලියන්නේ උස මහත විදිහට යන්නේ. මෙන්න උස එන්නේ මේ පේලි ගානේ මහත එන්නේ තීරු ගානේ. ඒක උස මේක තමයි කලින් ලියන්නේ. පේලි 2යි තීරු 1යි. ඒතර මේකේ ඔයගලන්ට පේනවා මේ ආසන්නයේ තියෙන ඉලක්කම් දෙක. මෙහෙම ලිව්වම පළවෙනි න්‍යාසයේ දෙවෙනිට අනුරූප කියන්නේ තීරු ගානයි දෙවෙනි න්‍යාසයේ පේලි ගානයි සමානයි. ඒ දෙක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ ඇත්තට මේ එකට වැඩි වෙන අවයව ගාන. මේකේ දෙකකට මේකේ දෙකක් වැඩි වෙනවා. එහෙම වැඩි නොවුනොත් බෑ. මේකේ අවයව තුනකුයි මේකේ දෙකකුයි වැඩි කරොත් වැඩි කරන්න බෑනේ. එහෙනම් ඒ අවස්ථාවවලදී ගුණිතය අර්ථ දැක්වෙන්නේ නැහැ. ගුණිතය අර්ථ දැක්වෙන්න මෙන්න මේ සංඛ්‍යා දෙක සමාන වෙන්න ඕන. ඒ වගේම තමයි මොකද්ද මේකේ උත්තරය අපිට? මේ න්‍යාස දෙක වැඩි කරාම ඉන්නේ මේක. මොකද්ද ඒකේ ගණය? දෙවරක් එක. පේලි 2යි තීරු 1යි. මේ බලන්න. මේ දෙපැත්තේ තියෙන ඉලක්කම් දෙකෙන් ඕගලන්ට එනවා ඒ උත්තරේ ගණය. ඒ ගුණිතේ මෙච්චරයි තියෙන්නේ. අය මම පොඩ්ඩක් පළවෙනියෙන් සඳහන් කරා පළමු න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරු. ඒක තමයි වැඩි වෙන්නේ. ඒතර මේකේ ලොකු දෙයක් නැහැ. අය මම කියන්න මේක ආවේ. දැන් ඕගලන්ට හිතන ගුණිතය ඇයි මෙහෙම කරන්නේ? අර එකතු විදිහට සරල විදිහට කරන්න බැරි ඇයි? ඒ බැරි හේතුව තමයි මේක ආවේ මේ සමගාමී සමීකරණ සඳහා න්‍යාස හඳුන්වලා දෙද්දි ආපු ගණිතමය මෙවලමක් විදිහට තමයි ගුණිතය අර්ථ දක්වන්නේ. නැත්නම් නිකන් ලස්සනට අනුරූපව වැඩි කරලා එහෙම දාන්න පුළුවන් නේ. මේක එහෙම දාන්නේ නැහැ. එහෙම නොදාන්න හේතුව තමයි මේක එන්නේ සමගාමී සමීකරණ මේ න්‍යාසාකාරයෙන් ලියද්දි ඇති වෙන සංසිද්ධියක් හින්දා. ඒතර ආයෙ මම කියන්නම් මේකේ පේලිහා පළවෙනි න්‍යාසයේ පේලිහා තීරු වැඩි වෙද්දි ඒ කියන්නේ මේක වැඩි කරාම මේක ලැබෙන්න ඕන. නැත්නම් මේ දෙක සමාන වෙන්නේ නැහැ නේ. ඒතර මේ දෙක සමාන වෙන විදිහට අපි ගුණිතය අර්ථ දක්ව ගත්තා. අපේ වාසියට. හරි. ඒ වගේම තමයි අනිත් දේ මේකේ තීරු අංකයයි මේකේ පේලි අංකයකයි වැඩි කරාම ඒ එන උත්තරේ ලියන්න ඕන ඒ අදාළ පේලිය හා තීරුවේ. දැන් දෙවෙනි පේලිය පළවෙනි තීරුව වැඩි කරා නම් උත්තරේ ලියන්නේ දෙවෙනි පේලිය හා පළවෙනි තීරුව කියන ස්ථානයේ. ඒ වැඩි කරද්දි කරන්නේ අනුරූප අවයව වැඩි කරමින් පිළිතුරු එකතු කරන්න ඕන. ඒ වගේ මෙතන කියන දෙක සමාන වෙන්න ඕන. උත්තරේ එන්නේ මෙන්න මේකේ පළවෙනි ඉලක්කම හා දෙවෙනි එකේ අවසාන ඉලක්කම කියන දෙකෙන්. කියන්නේ එන න්‍යාසයේ ගණය ලැබෙන්නේ. හරි. දැන් අපි බලමු උදාහරණ කීපයක්. මේකේ තියෙන්නේ මේ එක එක අවස්ථාවේදී AB හා BA සොයන්න කියලා ගැටලු පහක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් මෙන්න AB. මේක තමයි A, මේක තමයි B. අනුරූප තැන්වල ලියන්න ඕනේ. මතක තියාගන්න පළවෙනි න්‍යාසයේ වැඩි කරන්නේ පේලි. මේ පේලිය මේව කොටු වඳින්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. නමුත් මේ මුල්ම ගණන් හදද්දී ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මම ඒක කරන්නේ. හරි. ඒ වගේම මේකේ මේ පේලි හා දෙවෙනි එකේ තීරු. මේක උනම් ගණේ ලියුවොත් මොකක්ද දෙන්නේ? දෙකේ එකක්. මේකේ පේලි 2යි තීරු 1යි. ඒතර මේ දෙක සමාන හින්දා වැඩි කරන්න පුළුවන්. උත්තරේ ගන්නේ වෙන්නේ මේ අනිත් දෙක. දෙවරක් එක. පේලි 2යි තීරු 1ේ න්‍යාසයක් තමයි ලැබෙන්නේ. දැන් කොහොමද මේවා වැඩි කරන්නේ? පළමු පේලියේ පළමු තීරුව වැඩි කරාම උත්තරේ ලියන්නත් ඕන පළමු පේලිය හා පළවෙනි තීරුවේ. ඒතර වැඩි කරන්නේ මෙහෙම. 6 වරක් 1 ධන 1 වරක් 2. අනුරූපීව තමයි වැඩි කරමින් එකතු කරන්න ඕන. 6 වරක් 1 ධන 1 වරක් 2. ඊගොට වැඩි කරන්නේ මේ පේලියයි මේ තීරුවයි. ඒතර වැඩි කරන්නේ දෙවරක් 1. හටම අපිට යටින් උත්තරේ ලියවනම් හරි. මොකද පේලිය එකමනේ. දෙවරක් 1 ධන මොකද්ද? මෙන්න මේ දෙක. මෙහෙමයි. 4 වරක් 2. මේක වැඩි කරගන්න පුළුවන් නේ. 6 2 කියන්නේ 8යි. 2යි 8යි කියන්නේ 10යි. හරි. ඊට පස්සේ අපි දැන් බලමු BA. මේකේ ගණය මොකද්ද වෙන්නේ? පේලි 2යි තීරු 1යි. ඒතර පේලි තමයි මුලින් ලියන්නේ. මේකේ පේලි 2යි තීරු 2යි. ඔයගලන්ට පේනවා මෙන්න මේ දෙක සමාන නැහැ. ඒ කියන්නේ ආසන්නයේ තියෙන සංඛ්‍යා දෙක සමාන වෙන්න ඕන. 1යි 2යි සමාන නැහැ නේ. එහෙනම් මෙතන ගුණ කරන්න බෑ. මේකේ ගුණිතය අර්ථ නොදැක්වේ.
දැන් බලන්න එකක් මේක හරි පුදුම වැඩක්. සාමාන්‍යයෙන් සංඛ්‍යාවල එහෙම වෙන්නේ නැහැ. AB සහ BA සංඛ්‍යාවලදී සමාන වෙනවා. මේක එකකට උත්තරයක් තියෙනවා අනිකට උත්තරයක් නැහැ. දැන් බලමු දෙවෙනි එක. මේකෙත් ආය බලමු ගණය. මේකේ පේලි දෙකයි තීරු දෙකයි. මේකේ දෙකේ දෙක එකක්. එතන මේ ඉලක්කම් දෙක සමාන වෙනවා. මේ ආසන්න දෙක සමාන වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් උඩින් ලියන්න. ගණය වෙන්නේ මේකේ පළවෙනි ඉලක්කමයි මේකේ අවසන් ඉලක්කමෙන් තමයි මේකේ උත්තරය ලැබෙන්නේ. දැන් වැඩි කරමු. මේකේ පේලි හැමතිස්සෙම වැඩි කරන්නේ. අපි සාමාන්‍යයෙන් හොඳ විදිහ තමයි මේකේ තීරුව අරගෙන මේ තීරුවෙන් වැඩි කරන්න පුළුවන් ඔක්කොම ටික වැඩි කරන එක. ඒක තමයි හොඳ ලීසි. එතකොට වැඩි කරමු. දෙවරක් 4. ඒක ලියන්නේ කොහෙද? පළවෙනි පේලිය හා පළවෙනි තීරුව. මෙතන ලියන්න. දෙවරක් 4 ධන බිඳුවරක් ඍණ එක්ක කියන බිඳුවනේ එක ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒකට යටින් අපි මේ දෙක වැඩි කරලා ලියමු. දෙවෙනි පේලියයි පළවෙනි තීරුවයි. කොහොමද වැඩි කරන්නේ මේ දෙක? 3 4 ධන මේ දෙක වැඩි කරාම මෙහෙම වැඩි කරන්නේ 3 4 5 වරක් ඍණ 1. ඊට පස්සේ අපි යනවා උච්චන වැඩි කරන්න පුළුවන්. දැන් යනවා දෙවෙනි තීරුවට. ඒතර ආයෙත් මේ දෙක වැඩි කරන්නේ පළවෙනි පේලිය හා දෙවෙනි තීරුව. හරි. ඒතර ආයෙත් අනුරූප අවයව තමයි වැඩි කරන්නේ. මේකේ පළවෙනි එකයි මේකේ පළවෙනි එකයි. දෙවරක් දෙක ධන බිඳුව. මෙතන ඉන්නේ එච්චර එක වැඩි කරන්න පුළුවන්. දැන් දෙවෙනි පේලියයි දෙවෙනි තීරුවයි වැඩි කරලා දාන්නේ මෙතන. දාන්නේ කොහෙද? දෙවෙනි පේලිය හා දෙවෙනි තීරුවේ. 3 වරක් 2. ධන 5 වරක් 3. ඒක උගලන්ට වැඩි කරන්න පුළුවන් නේ. මෙතන ඉන්න 8ක්. මෙතන ඉන්න 4ක්. 12 ඍණ 5 කියන්නේ 7යි. 6 ධන 15 කියන්නේ 21යි. ඊට පස්සේ අපි දැන් BA හොයමු. BA. දැන් නම් අපිට මේ අඳින්න ඕනේ නැති තරම්. කවන්නේ අපි. ඔගොල්ලෝ ගණන් හදද්දී පුරුදු වුණායින් පස්සේ මෙහෙම පේලි හා තීරු ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක දෙකේ දෙක එකක්. මේකත් දෙකේ දෙක එකක්. මේ දෙක සමානයි. උත්තරෙත් එන්නේ මේකේ පළවෙනි ඉලක්කම හා මේකේ අවසන් ඉලක්කමෙන් තමයි මේකේ ගණය ලැබෙන්නේ. දැන් වැඩි කරමු. 4ක් 2. දැන් අපිට ඒව ලියන්න නැතුව කිරීම ලියන්න පුළුවන් 8යි. දෙවරක් 3 4යි. ඊට පස්සේ අපි ඒකම වැඩි කරමු මේ කියන්නේ මේ තීරුවෙන් වැඩි කරමු මේ පේලිය. දැන් අපි මොකද්ද වැඩි කරන්නේ? දෙවෙනි පේලිය හා පළවෙනි තීරුව. ඒතර උත්තරේ ලියන්නේ දෙවෙනි පේලිය හා පළවෙනි තීරුවේ. මෙතන. කොහොමද වෙන්නේ? ඍණ 2යි ධන 9යි. ඊට පස්සේ දැන් මෙතන අපි වැඩි කරද්දී 8යි මෙතන 6. මෙතන වැරදුනා මට ඒක. දෙවරක් 3 6යි. මෙතන ඍණ 2 ධන 9. ඊට පස්සේ අපි බලමු ඊගව තීරුවෙන් වැඩි කරද්දී ආයත අර විදිහට 4ක් බිඳුව බිඳුවයි ධන 10. දෙවරක් 5 10යි. මෙතන බිඳුව ධන 15. ඒතර උත්තරේ එන්නේ 14 10 7 15. දැන් බලන්න මේක මොකද වෙන්නේ? කලින් නම් වැඩි කරගන්න බැරි වුණා. දැන් නම් යන්තම් වැඩි කොට දාගත්තා. හැබැයි මොකද වෙන්නේ? දෙපැත්තම වැඩි කරාට උත්තර දෙක සමාන නැහැ. උත්තර දෙක සමාන නැහැ. දැන් බලමු ඊගාව එක. මේක. දැන් අපිට තරමක් පුළුවන් අපි දන්නවා මේක වැඩි කරන්නත් පුළුවන් කියලා. දෙකේ දෙකේ න්‍යාසයක් දෙකේ දෙකේ න්‍යාසයක්. මේ දෙක සමාන හින්දා වැඩි කරන්න පුළුවන්. උත්තරේ එන්නේ මේ මුල් ඉලක්කමෙන් හා අග ඉලක්කමෙන්. මේකේ පේලි. මේකේ තීරු. එතකොට මේ පේලි හා තීරු වැඩි කරද්දී මෙතන එනවා 15 ඍණ 14. මෙතන 21 ඍණ 21. හරිනේ. මෙතන එනවා ඍණ 10 ධන 10. මෙතන එනවා ඍණ 14 ධන 15. මෙතන අපිට එන උත්තරේ 1යි මේක වැඩි කරාම බිඳුවයි මෙතන බිඳුවයි මෙතන 1යි.
ඒ විදිහට මොගලන්ට දැන් යම් කිසි හුරුවක් තියෙනවා. දැන් නම් අපිට තව පොඩ්ඩක් වේගයෙන් වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. මේකත් දෙකේ දෙකේ න්‍යාසයක්. දෙකේ දෙකේ න්‍යාසයක්. මේ සංඛ්‍යා දෙක සමාන හින්දා ඔයගලන්ට පුළුවන් මේක වැඩි කරන්න. ඒ වගේම උත්තරේ එන්නේ දෙකේ දෙකේ න්‍යාසයක්. මේ පළවෙනි ඉලක්කමෙන් හා දෙවෙනි න්‍යාසයේ අවසන් ඉලක්කමෙන්. දැන් අපි මේකේ පේලි මුලින් පළවෙනි තීරුවත් එක්ක වැඩි කරමු. මේක තමයි ලීසි. මෙතන 15 ඍණ 14. මේක වැඩි කරද්දී ඍණ 35 ධන 35. ඊට පස්සේ අපි වැඩි කරන්නේ දෙවෙනි තීරුවත් එක්ක. ආයෙත් අදාළ ස්ථාන වල දාන්න ඕන. පළවෙනි පේලි හා දෙවෙනි තීරුව කියන්නේ මෙතන. හරි. එතකොට වැඩි කරද්දී 6 ඍණ 6. මෙතන වැඩි කරද්දී ඍණ 14 ධන 15. ඉතින් ඉන්නේ 1.0.1. දැන් මොකද උනේ? පළවෙනි ගැටලුවේදී අඩු ගන්න වැඩි කරගන්නත් පුළුවන් කමක් තිබ්බේ නැහැ. නේ? දෙවෙනි එකේ ටිකක් ඊට වඩා හොඳයි. වැඩි කරන්න පුළුවන් වුණා හැබැයි සමාන නැහැ. මේකේ වැඩි කරගන්න පුළුවන් වුණා ඒ වගේම සමානත් වුණා. අපි තව දෙකයි තියෙන්නේ. අපි මේ ගැටලු දෙකත් බලමු. AB අපිට ගුණිතේ බලන්න තියෙන්නේ මේක තමයි A මේක තමයි B. මේකේ පේලි මේකේ තීරු වලින් වැඩි කරන්නේ. ඒතර මුලින්ම අපි පළවෙනි තීරුවෙන් වැඩි කරමු මේ පේලි දෙක. ඒතර මෙතන එනවා 2යි 2 ධන බිඳුව. මෙතන. ඊගොඩනවා 1 ධන බිඳුව එක මෙතන. ඊට පස්සේ දෙවෙනි තීරුවෙන් වැඩි කරද්දී දෙවරක් බිඳුව බිඳුවයි බිඳුව ධන 3 මෙතනට එනවා. දෙවෙනි පේලියේ දෙවෙනි තීරුවේ වැඩි කරද්දී උත්තරේ මෙතනට එනවා. බිඳුව ධන 4. එකතු කරාම මේ උත්තරේ තමයි අපිට ලැබෙන්නේ. මේකේ අනික A න්‍යාසයම තමයි අපිට උත්තරයට ලැබෙන්නේ. දැන් අපි BA කියන ගුණිතය ගත්තොත් මේකේ පේලිත් එක තීරු ගුණ කරනවා. මේ තීරුව වැඩි කරද්දි මේ 2 ධන බිඳුව. මෙතන නෝ බිඳුව ධන 1. ඒ අනදි වශයෙන් අනිත්‍යවත් උගලන්ට වැඩි කරගන්න පුළුවන්. ඒකෙත් එන්නේ මේ උත්තරේ. ඒකේ උත්තර දෙක සමාන වෙනවා. ඊට අමතරව මේ A කියන න්‍යාසය තමයි මේ දෙකේ මෙන්නේ. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? නිකන් දැන් මේක සමානයි A වෙනවා. ඒක ලියන්න අත්‍යවශ්‍ය නැහැ මෙතන. මෙතනත් A කියන එක ලැබෙනවා. මොකද්ද මේක වෙන්නේ ඇත්තටම? මේ එකෙන් වැඩි කරලා වගේ නෙමෙයිද මේක? මේ බලමු. මේක B වලින් වැඩි කරත් වෙන්නේ A න්‍යාසයමයි. ඉස්සරහින් B වලින් වැඩි කරත් වෙන්නේ A න්‍යාසයමයි. ඒතර මේක නිකන් එකෙන් වැඩි කරා වගේ. අපි ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යමු. හරි? දැන් අපි අවසාන වශයෙන් මේ ගුණිතේට යමු අවසාන ගැටලුව. මේකේ A කියන න්‍යාසය වෙන්නේ තීරණ මේ පේලියක් වගේ තියෙන න්‍යාසයක්. ඒකට සමහර වෙලාවට අපි පේලි න්‍යාසයක් කියනවා. මේක තීර න්‍යාසයක්. දැන් මේකේ වැඩි කරද්දී මේකේ තියෙන්නේ එක පේලියයි. මේකේ තියෙන එක තීරුවයි. ඒක වැඩි කරාම වෙන්නේ ඒතර මේ අනුරූප අවයව වැඩි වෙන්න ඕන. මේක පොඩ්ඩක් බලමු. මේකේ තියෙන්නේ ඇත්තෙම පේලි 1යි තීරු 3යි. මේකේ පේලි 3යි තීරු 1යි. මේ සංඛ්‍යා දෙක සමාන හින්දා මේක වැඩි කරන්න පුළුවන්. එන උත්තරේ ඝණය වෙන්නේ එකේ එකේ න්‍යාසයක්. එක අවයවයක් විතරක් තියෙන න්‍යාසයක් තමයි මේක ලැබෙන්නේ. කොහොමද වැඩි කරන්නේ? 3 වරක් 1. ඊට පස්සේ ඒකට එකතු කරනවා මේක 1 වරක් 1. ඒකට එකතු කරනවා 2 වරක් 4. ඒතර එනවා අපිට 3යි 1යි 8යි 12ක්. අනිත් අවස්ථාව කොහොමද වෙන්නේ මේක? මේකේ වෙන්නේ පේලි 3ක් තියෙනවා. මම මේ පේලි මෙහෙම ලකුණු කරන්න. ටිකක් පේන්න. පේලි 3ක් තියෙනවා මේකේ. මේකේ තියෙනවා තීර 3ක්. මේකේ ඝණය මොකද්ද වෙන්නේ? බලන්න. පේලි 3යි තීරු 1යි. මේකේ එක පේලියයි තීරු 3යි. ඒතර මේ සංඛ්‍යා දෙක සමාන හින්දා මේක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේ උත්තරේ ඝණය වෙන්නේ 3 න්‍යාසයක්. පළවෙනි ඉලක්කමයි අවසාන ඉලක්කමයි. 3 න්‍යාසය තමයි මෙතන ලැබෙන්නේ. දැන් කොහොමද වැඩි කරන්නේ? මේ තීරුවෙන් වැඩි කරන්න ඕන මේ පේලි ඔක්කොම. අදාළ තැන්වල තමයි උත්තරේ දාන්න ඕන. ඒතර මේකෙන් වැඩි කරද්දී මේක තීරුවක් විදිහට මේක තියෙන්නේ. මේ තීරයෙන් මේක වැඩි කරද්දී 3 වරක් 1 3යි. කෙලිම දාන්න පුළුවන් මෙතන. මේකෙන් දෙවෙනි එක වැඩි කරද්දී දෙවෙනි පේලිය හා පළවෙනි තීරුව මෙතනට එන්න ඕන. 3යි. 3 වරක් 4 12යි. ඒ වගේ මේකෙන් වැඩි කරද්දී
1යි. මේ දෙක වැඩි කරලා දාපහු 1යි. මේ වැඩි කරන්නේ තුන්වෙනි පේලියයි දෙවෙනි තීරුවයි. උත්තරේ එන්නේ තුන්වෙනි පේලිය හා දෙවෙනි තීරුවයි. 4ක් 1 4යි. ඊට පස්සේ අපිට එනවා මොකද්ද මේකෙන් වැඩි කරාම ඉන්න උත්තරේ 2යි. 1 වරක් 2 2යි. තුන්වෙනි තීරුවෙන් වැඩි කරන්නේ මේකෙන්නේ ඔක්කොම ටික එන්නේ තුන්වෙනි තීරුවේ. දෙවරක් 4 8යි. මේක තුනේ න්‍යාසයක්. රාය අමුතුවෙන් සුළු කරන්න දෙයක් නෙවෙයි අපිට මෙතනින් නවත්තන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. දැන් බලන්න මෙතන දෙක වැඩි කරන්නත් පුළුවන් ගණයන් කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. එහෙම අවස්ථා ලැබෙන්නත් පුළුවන්. මේක නම් උත්තර දෙක සමානයි. ඒ වගේම මේක ඒ තමයි අපිට උත්තරයට ලැබෙන්නේ. මේක ලැබෙනවා මේ වගේ න්‍යාසයක්. උගලන්ට පේනවා මේ න්‍යාසය තමයි මේක අපි B හැටියට මෙතන තියෙන්නේ. ඒතර මේ න්‍යාසය නිකන් මේ B කියන මේ හතරවෙනි ගැටලුවේ B කියන න්‍යාසය එකෙන් වැඩි කරනවා වගේ දෙයක්. තමයි එකෙන් සිදු වෙන්නේ. මොකද A කියන එක වෙනස් වෙන්නේ නැහැ. AB ගත්තත් BA ගත්තත් ඒම තමයි උත්තරයට ලැබෙන්නේ. ඒ කියන්නේ එකෙන් වැඩි කරනවා වගේ. එතකොට මේ අපි න්‍යාසවල මේ දැකපු ගැටලු වලින් අපිට කියන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ඕනෑම AB න්‍යාස දෙකක් සඳහා. දැන් අපි දන්නවා සංඛ්‍යා දෙකක් ගත්තොත් xy කියලා. xy සමානයි yx. හැබැයි මේක හිම වෙන්නේ නැහැ. AB සමානයි BA වීම අනිවාර්ය වෙන්නේ නැහැ. සමාන වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දැක්කා මේ හතරවෙනි ගැටලුවේ ඒ වගේම තුන්වෙනි ගැටලුවේ ඒවා සමාන වුණා. පළවෙනි දෙවෙනි ගැටලුව වලදී ඒවා එහෙම වුණේ නැහැ. පස්වෙනි එකෙත් එහෙම නැහැ. එතකොට තව එකක් අපි දැක්කා. මෙන්න මේ න්‍යාසය. මොකද්ද මේ? මේකෙන් වැඩි කරාට මෙන්න මේ න්‍යාසය. 1.01 කියන එක. ඒකෙන් වැඩි කරා කියලා වෙනසක් වුණේ නැහැ. මුල් එකම ලැබුණේ. ඒ කියන්නේ ඒ හරියට එකෙන් වැඩි කරනවා වගේ. ඒකට අපි කියනවා ඒකක න්‍යාසය කියලා. එක ඒකක න්‍යාසය තමයි මේක. ඒ වගේම දෙකේ ඒකක න්‍යාසය අපිව ගත්ත එක. මෙන්න මේ විකරණයේ දිගේ තියෙන අවයව සියල්ලම එකට සමාන වෙනවා. අනිත්‍ය බිඳුවට සමාන වෙනවා. මේ වගේ. ඒ වගේම තුනේ ඒකක න්‍යාසය ගත්තොත් මෙන්න මේ වගේ තමයි ලැබෙන්නේ. මේ ඒකක න්‍යාසයට අපි කියනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් කියලා. හරි. සමහරවිට ඒකක යුනිට් මේට්‍රික්ස් කියනවා මේකට මේ ඒ කියන්නේ ඒකක න්‍යාසයට යුනිට් මේට්‍රික්ස් කියනවා. ඩෙන්ටිටි මේට්‍රික්ස් කියලාත් කියනවා. ඊට මේ ඩෙන්ටිටි හින්දා මේක අපි I වලින් තමයි අංකණය කරන්නේ. විශේෂයෙන් මේක එක න්‍යාසයක් හින්දා I එක විදිහට සමහර විට ලකුණු කරනවා. මේක දෙකේ හින්දා I දෙක විදිහට අංකණය කරනවා. මේක I තුන විදිහට අංකණය කරනවා. සමහර විට මේ ඔක්කොම I වලින් අංකණය කරන්නත් පුළුවන්. ඒක අපි දැනගන්න ඕන අනිත්‍යවට ගැලපෙන්නේ I මොකද්ද කියන එක හිතා ගන්න. හරි. ඒතර අපි දැක්කා මේ න්‍යාස ගුණිතයේදී AB සමානයි BA වීම අනිවාර්ය වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. AB වෙනකොට ඔයගලන්ට ඒ දෙක මාරු කරලා වැඩි කරන්න බෑ. කිසිම ගැටලුවක එක් කරන්න එපා. ආයි තමයි මේ මෙන්න මේ න්‍යාසය අපි මේක තමයි දැක්කේ. මේකෙන් වැඩි කරා කියලා වෙන දෙකේ න්‍යාසයක් වෙනස් වෙන්නේ නැහැ. වෙන A කියන ඕනම න්‍යාසයක් මේකෙන් ඇත්තෙන් වැඩි කරොත් උත්තරයට ලැබෙන්නේ A කියන න්‍යාසයම තමයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ටිකත් අපි අරගෙන ඊට පස්සේ බලමු මේ මේකේ තියෙන ප්‍රතිලෝම න්‍යාසය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම පූර්ණ සාමාන්‍ය තාත්වික සංඛ්‍යා වලට ගණිත කර්ම දැම්මම ඒ වගේම න්‍යාස වලට ගණිත කර්ම දැම්මම කොහොමද ඒවා හැසිරෙන්නේ? මොනවද තියෙන වෙනස්කම්? ඒක කරලා ඒකේ ගැටලු ටික කරාම ඇත්තටම මේ පාස් පේපර්ස් වල තියෙන සෑහෙන ප්‍රමාණයක් එකකින් ආවරණය වෙනවා. ඊට පස්සේ අපි නිශ්චයක වලට යමු. හරි. එහෙනම් මේ කොටස මෙතන ඉවරයි. ඊගා වීඩියෝ එකදී අපි බලන්නේ මේ න්‍යාස වල ඇත්තම තියෙන ප්‍රතිලෝමය මොකද්ද? න්‍යාසයකට ප්‍රතිලෝමයක් තියනවද? තියෙනවනම් මොකක්ද ඒක? ඒ වගේම මොකක් හරි ගැටලුවකදී ප්‍රතිලෝම හොයන ක්‍රමයක් ඒ කියන්නේ ක්‍රම මොනවාද? හැම ක්‍රමයක්ම අපි මෙතනදී බලන්නේ නැහැ. බොහොම සරල ක්‍රම තමයි බලන්නේ.
අන්න ඒ ගැටලු ටික තමයි අපි ඊගාවට ඊගා වීඩියෝස් වලදී කරන්න බලාපොරොත්තු වෙන්නේ.